අයිබෝවන් සුබ උදෑසනක් වෙනදා වගේම අපි අදත් සාකච්ඡා කරනවා සමාජ විද්‍යාවේ මූලික සංකල්ප 10යි 15 විෂය නිර්දේශයට අදාළ තවත් එක් මාතෘකාවක් පිළිබඳව. දැන් අපි මේ වෙනකොට සමාජ විද්‍යාවේ මූලික සංකල්ප රාශියක් සාකච්ඡා කරා. ඒ ඇසුරින් දැන් ඔබට පුළුවන් වෙනවා ඇති අපි කොහොමද මිනිසුන්ගේ හැසිරීම විද්‍යාත්මකව සාකච්ඡා කරනු ලබන්නේ කියන එක. කියන්නේ සමාජ විද්‍යාවේදී ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ සාමාන්‍ය දැනීම නොව එහෙමත් නැත්නම් සාමාන්‍ය විඥානය නොව සමාජ විද්‍යාඥයන් විසින් අපට උගන්වා තිබෙන පර්යේෂණයට ලක් කරලා සොයාගෙන තිබෙන න්‍යාය සංකල්ප දැනුමින් තමයි අපි සමාජය පිළිබඳ මේ සියුම් විග්‍රහය සිදු කරනු ලබන්නේ කියන එක. එතකොට මේ සමාජය තුල තිබෙන මිනිස් හැසිරීම් රටාව, මානව හැසිරීම් රටාව තේරුම් ගැනීම ඉතාම සංකීර්ණයි. මේ සංකීර්ණත්වය යම් තරමකට හෝ ලිහිල් කර ගැනීමේ හැකියාව අපිට ලැබෙන්නේ ඒ තුලට විද්‍යාත්මක ඥානය යොමු කිරීමෙන්. ඒ නිසා සමාජය පිළිබඳ කරන මූලික ඉගැන්වීම් අතර මේ මූලික සංකල්ප පිළිබඳ සාකච්ඡාව ඉතාම වැදගත් වෙනවා. දැන් මේ වෙනකොට අපි සමාජානුයෝජනය, තත්ත්ව සහකාරී කොටස්, සමූහ, ඒ වගේම නිල බලවාදය, ස්තරායනය වගේ සංකල්ප රාශියක් අපි දැන් ඉගෙනගෙන තිබෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ සමාජ සංස්ථාවක් කියලා කියන්නේ කුමක්ද? සමාජයේ තුල අපි දකින ප්‍රධාන සමාජ සංස්ථාවන් මොනවද? ඒ සමාජ සංස්ථාවන් වල කාර්යභාරය කුමක්ද? මේ මිනිස් හැසිරීම තේරුම් ගන්න යනකොට. ඒ නිසා මේ පාඩමේ ඉගෙනුම් ඵලය විදියට මම බලාපොරොත්තු වෙන්නේ මේ පාඩම ඉගෙනගෙන අවසානයේදී ඔබ විසින් දැනගන්න ඕනේ සමාජ අන්තර්ක්‍රියාව ඇතුළත සමාජ සංස්ථාව කුමන තැනකද තියෙන්නේ? මේ සමාජ සංස්ථාවෙන් අපි බලාපොරොත්තු වෙන කාර්යයන් මොනවද? සමාජ සංස්ථා එකිනෙක බද්ධ වෙලා කටයුතු කරන්නේ ඇයි? කටයුතු කරන්නේ කොහොමද? මේ සමාජ සංස්ථා ඒකාබද්ධව කටයුතු කිරීමෙන් මානව හැසිරීමට ලැබෙන උදව්ව මොකක්ද? කෘත්‍ය මොකක්ද කියන එක. ඊට පස්සේ පාඩමේ අවසාන භාගයේදී ප්‍රධාන වශයෙන් සමාජ විද්‍යාව ඇතුළත වැඩිපුරම සාකච්ඡා කරනු ලබන ප්‍රධාන මාතෘකාව හෝ සංස්ථාව ලෙස පවුල් සංස්ථාව පිළිබඳ වැඩි සාකච්ඡාවක් සිද්ධ කරනවා. එතකොට නූතන සමාජයේ පවුල් සංස්ථාව කොයි ආකාරයකටද වෙනස් වීමට ලක් වෙලා තියෙන්නේ කියන එක අපි සාකච්ඡා කරනවා. නිසා මේ පාඩම කතා කරලා ඉවර වෙනකොට ශිෂ්‍යයා සමාජ සංස්ථා යන කුමක්ද? ඒ වැයේ දායකත්වයේ කුමක්ද සහ පවුල් සංස්ථාවේ නූතන ප්‍රවණතා පිළිබඳ දැනගන්න ලැබෙනවා. අපි පාඩම ආරම්භ කරමු. කුමක්ද සංස්ථාවක් කියලා කියන්නේ? මේ සංස්ථාව අපිට කෙසේ අධ්‍යයනය කරන්න පුළුවන්ද? ඇයි සමාජ සංස්ථා කියන මාතෘකාවට අපි එන්නේ? දැන් ඔබ මේ වෙනකොටම දන්නවා සමාජ විද්‍යාව තුළ තිබෙන ප්‍රධානම මාතෘකාව තමයි අන්තර් සබඳතා. අන්තර් සබඳතා. අපි පුද්ගලයන් එකිනෙකා අන්තර් සබඳතා පවත්වනවා. පුද්ගලයා කියලා කියන්නේ තනි ඒකකයක් නොවේ. තනිව සිටීම පුද්ගල සමාජය නොවේ. ඔබ දන්නවා සමාජානුයෝජනය නොවි හැදුණු ළමයින්ට සිද්ධ වෙච්ච දේ. තනි කාමරයක් ඇතුලේ තනියෙන් හුදකලා පුද්ගලයාට වර්ධනය වෙන්න බෑ. සමාජ අන්තර්ක්‍රියාව ඊටාම වැදගත් සාධකයක් සමාජය කියන ඒකකයේ තුල. සමාජ අන්තර්ක්‍රියා කොහොමද සිද්ධ වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම ද්විපුද්ගල අන්තර් සබඳතා අපි පවත්වනවා. ද්විපුද්ගල අන්තර් සබඳතා. පුද්ගලයන් දෙන්නෙක් අතර මේක තමයි සමාජයේ තිබෙන ශුද්‍ර ඊටාම සීමිත සංඛ්‍යාවක් උපයෝගී කරගෙන සිදු කරනු ලබන අන්තර්ක්‍රියාව.
ද්විපුද්ගල දෙන්නෙක් අතර අම්මයි තාත්තයි අතර අන්තර්පුද්ගල සබඳතා ඇති වෙනවා. යහළුවන් දෙන්නෙක් අතර අන්තර්පුද්ගල සබඳතා, සේවකයා සේව්‍යා අතර අන්තර්පුද්ගල සබඳතා. මේ පුද්ගලයන් දෙන්නෙක් අතර මේ අන්තර්පුද්ගල සබඳතා පැවැත්වීම යම් තරමකට පහසුයි. ඒ පුද්ගලයන් දෙන්නෙක් නිසා ඔවුන්ට තිබෙන්නේ එක ඉලක්කයයි. ඔවුන් එකිනෙකාගේ භාෂාවන් දන්නවා. එකිනෙකාගේ sannivedana කුසලතාවයන් හඳුනනවා. ඔවුන් මුහුණට මුහුණලා සාකච්ඡා කරන්නේ. කුළුපඟ ලෙන්ගතු සම්බන්ධතා. ඒ නිසා මේ ද්විපුද්ගල සම්බන්ධතාවය සමාජයේ පැවැත්වීම අපිට හොඳින් හඳුනා ගන්න පුළුවන්. මේක භෞතිකයි බොහෝ වෙලාවට. මේ ද්විපුද්ගල සබඳතා තමයි මානව හැසිරීමේ සුවිශේෂීම අංගය වෙන්නේ. දෙවනි සමාජ සබඳතාවය ඔබ දන්නවා සමූහ සබඳතා. පුද්ගල කණ්ඩායම් අතර අපි සමාජ සම්බන්ධතා පවත්වනවා. පුද්ගලයා සමාජානියෝජනය සිදු කරනකොට ඔබ දන්නවා මුලින්ම පවුල කියන එකකේ තමයි හම්බ වෙන්නේ. ඒකෙදි මුලින්ම සම්බන්ධතා පවත්වන්නේ අම්මා සහ ලදරුවා ද්විපුද්ගල සබඳතාවේ. ඊට පස්සේ ඔහු කා සමගද සම්බන්ධතා පවත්වන්නේ ඒ පවුල කියන සමූහයේ සමග. අම්මා තාත්තා ආච්චි සීයා අක්කා අයියා නංගි මල්ලි මේ කුසඹුරුව මේ පවුලේ සමාජිකයන් සමග සමූහ සබඳතාවයක් ආරම්භ කරනවා. එහෙනම් සමූහ සබඳතා සමාජානියෝජන ඊළඟ අවස්ථාව. පුද්ගලයා සමාජයට හැඩ ගැහෙනකොට ද්විපුද්ගල සබඳතා වගේම සමූහ සබඳතා මන කෘත්‍යයක් ඉෂ්ට කරනවා. අපි එකිනෙකා හඳුනා ගන්නවා. එකිනෙකාට ගෞරව කරන්න පුරුදු වෙනවා. එකිනෙකා වෙනුවෙන් ඉවසන්න පුරුදු වෙනවා. බෙදා හදා ගන්න පුරුදු වෙනවා. තව කෙනෙකුට සහයෝගය දක්වන්න පුරුදු වෙනවා. උදව් වෙන්න පුරුදු වෙනවා. මේ සමූහ අන්තර් සබඳතාවල තියෙන ප්‍රතිඵලය. යම් කිසි පුද්ගලයෙකුට ප්‍රශ්නයක් ආපුවාම ඒක තමන්ගේ දෙමව්පියන්ට සහෝදරයන්ට කියනවට වඩා තමන්ගේ මිත්‍ර සමූහයට කියලා මේ සමූහය ඇතුලේ මේ රාංචු ලැබියාව ඇතුලේ තමන්ට යම් මානසික සුවයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ සමූහ අන්තර් සබඳතාවේ මිත්‍රයා සමවයස් කණ්ඩායම් ආදී වශයෙන් අපිට මුණ ගැහෙන අන්තර් සබඳතාවයක් තිබෙනවා. දැන් ඔබට පේනවා අර ද්විපුද්ගල සම්බන්ධතාවයේ හිටියේ සමාජිකයන් දෙන්නයි. සමූහ සබඳතාවයට යනකොට සමාජිකයන් දෙන්නෙකුට වැඩි ප්‍රමාණයක් එක්ක අපිට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. අර පුද්ගලයන් දෙන්නෙක් එක්ක කටයුතු කරනකොට නම් හඳුනා ගැනීම පහසු වුණා. නමුත් සමූහයකට යනකොට සමූහයේ සමාජිකයන් කණ්ඩායම 10ක් 15ක් 20ක් වෙන්න පුළුවන්. එතකොට අපි එකිනෙකා සමග කටයුතු කරනකොට මනා ඉවසීමෙන් ඔවුන්ට ගැළපෙන ආකාරයට ඔවුන්ගේ හැසිරීමත් හසුරවන ගමන්ම තමන්ගේ හැසිරීමෙත් යම් ආකාරයක පාලනයක් විධිමත් බවක් සිද්ධ කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා මේ සමාජ ඒකකයේ ඇතුලේ සමූහ අන්තර් සබඳතා ඊටාම වැදගත් ස්ථානයක් අරගන්නවා අන්තර් සබඳතා ඇතුලේ. අන්තර් සබඳතාවල සාර්ව විග්‍රහයකදී තමයි අපිට සමාජ සංස්ථා මුණ ගැහෙන්නේ. මොනවද මේ සමාජ සංස්ථා? මේ සමාජ සංස්ථාවල සමාජිකයන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. මේවා විධිමත් සහ අවිධිමත් සමාජ සංස්ථා ක්‍රියාකාරකම්. විධිමත් ක්‍රියාකාරකනුත් සමාජ සංස්ථා ඇතුලේ තියෙනවා. අවිධිමත් ක්‍රියාකාරකම් සමාජ සංස්ථා ඇතුළත තියෙනවා. සමාජ සංස්ථාවක් විශාල සමාජික සංඛ්‍යාවකින් යුක්ත වෙනවා වගේම එහි කාර්යභාරයත් සංකීර්ණයි. උදාහරණයක් විදියට ගත්තම සමාජ විද්‍යාව ඇතුලේ අපි ප්‍රධාන සමාජ සංස්ථාවන් 6ක් පිළිබඳ සාකච්ඡා කරන බව ඔබ දන්නවා. පවුල, නීතිය, ආගම, අධ්‍යාපනය, ආර්ථිකය සහ දේශපාලනය කියන්නේ ප්‍රධාන සමාජ සංස්ථාවන්. මේ එකිනෙක සමාජ සංස්ථාවන් වලින්
ඔවුන්ටම ආවේනික සුවිශේෂී වූ කාර්යභාරයක් සමාජ ක්‍රියාකාරීත්වයට යොමු කරනවා. ඒකයි අපි මේක වෙන වෙනම හදාරන්නේ. සමාජ සංස්ථාවක විවිධ කාර්යභාරයන් තිබෙනවා. මේ සමාජ සංස්ථාවක් කියලා කියන්නේ පොදු අරමුණකට කටයුතු කරන සමාජයේ හසුරවන පුද්ගල කණ්ඩායම් රාශියකින් යුක්ත ඒකකයක්. එතකොට මේකෙදී පුද්ගලයා සාර්ව විග්‍රහයක් පුද්ගල හැසිරීමට බලපාන හේතු පිළිබඳ සාර්ව විග්‍රහයකදී අපිට මේ සමාජ සංස්ථා පිළිබඳ අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් වෙනවා. සමාජ සංස්ථාවන් පිළිබඳ අධ්‍යයනය කරනකොට අපිට සමාජ විද්‍යාත්මක අදහස් කීපයක් මේකට එකතු කරගන්න පුළුවන් හැඳින්වීමේදී. මොකක්ද මේ? සමාජ සංස්ථා එකිනෙක අන්තර් සබඳතා දක්වනවා. මේ අන්තර් සබඳතාවල අන්තර් යැපීම් තිබෙනවා. මේ එකිනෙක යැපෙනවා. අන්තර් සබඳතා අතර අන්තර් යැපීම් අපිට පේනවා. පෞල් සංස්ථාව වඩා විධිමත්ව කටයුතු කිරීම ආර්ථික සංස්ථාව වඩා විධිමත්ව කටයුතු කරන්න පහසුවක් වෙනවා. මේ අන්තර් යැපීමක් තිබෙනවා එකිනෙක සංස්ථා අතර. මේ එකිනෙක සංස්ථා කියලා කියන්නේ මානව සමූහ කණ්ඩායමක් කටයුතු කරන ආකාරය. ඒ නිසා මේ සංස්ථාවන් එක සංස්ථාවක් වෙනම අරන් එහෙම වියුක්තව සාකච්ඡා කිරීම සාධාරණ නැහැ. ඇයි ඒ? අපි හැම වෙලාවෙම කියන දෙයක් තමයි මිනිසාගේ හැසිරීම සංයුක්තයි. සමාජය සංයුක්තයි. පුද්ගල හැසිරීම සංයුක්තයි. ඒ නිසා මේ සමාජ සංස්ථා සියල්ල අතරම කැපී පෙනෙන දේ තමයි අන්තර් සබඳතා අන්තර් යැපීම් තියනවායි කියන එක. මේකට හොඳම අදහස ඉදිරිපත් කරන්නේ හර්බර්ට් ස්පෙන්සර්. ස්පෙන්සර්ගේ අදහස අනුව ඔහු කියන්නේම පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක ස්වභාවය අරගෙන බැලුවම ජීව ඉන්ද්‍රිය පද්ධතියක් තිබෙනවා. මේ මහා ශරීරය කොටස් කෙරුවම ප්‍රධාන ඉන්ද්‍රිය පද්ධතියෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ ඉන්ද්‍රියන් එකිනෙක බද්ධව කටයුතු කරනවා ශරීරය නිරෝගීව යහපත්ව පවත්වා ගැනීම සඳහා. මොළය සහ මධ්‍ය ස්නායු පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ස්නායු පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, වෛශ්‍රාවීය පද්ධතිය මේ ආදී වශයෙන් මේ පද්ධතීන් එකිනෙක කටයුතු කරනවා. මේ ශරීරයේ තියෙන අවයව එකිනෙක බද්ධ වෙලා තිබෙන්නේ. මේ එකක් හෝ අකර්මණ්‍ය වුණොත් එය පුද්ගලයාගේ පැවැත්මට අනිසි විදියට බලපානවා. හෘදේ වස්තුව වැඩ කරන්න ඕනේ. මොළය සහ මධ්‍ය ස්නායු පද්ධතිය වැඩ කරන්න ඕනේ. ඒ හා සමානවම ආහාර ජීර්ණ පද්ධතියත් බහිස්රාවීය පද්ධතියත් වැඩ කරන්න ඕනේ. රුධිර සංසරණ පද්ධතිය වැඩ කරන්න ඕනේ. මේ සියල්ල එකතු වුණාම තමයි පුද්ගලයා කියන ඒකකය ක්‍රියාකාරී වෙන්නේ. ඒ නිසා මේ ඓන්ද්‍රිය සාදෘශ්‍ය ස්පෙන්සර් ඉදිරිපත් කරපු ඓන්ද්‍රිය සාදෘශ්‍ය ඕගනික් ඇනලොග් කියන මේ සංකල්පය තාම වැදගත් සමාජ සංස්ථා තේරුම් ගන්න. ඔහු කියනවා ජීවේන්ද්‍රිය පද්ධතිය ඇතුළත මේ එක් එක් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය කොච්චර දායකත්වයක් සපයනවද මානවයා නිරෝගීව තබා ගන්න. ඔහු ජීවත් කරවන්න. ඒ හා සමානම කාර්යභාරයක් මේ සමාජ සංස්ථාවන් එකිනෙක එකතු වෙලා අන්තර් සබඳතා දක්වමින් අන්තර් යැපීම් සිදු කරමින් කිරීම මේ සමාජයේ පැවැත්මට සංවිධානයට ක්‍රියාකාරීත්වයට හේතු වෙනවයි කියන එක තමයි අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ. ඒ නිසා සියලුම සමාජ සංස්ථාවන් වලට ඔවුන්ටම සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා මහා සමාජය
පවත්වාගෙන යන්න. එක සමාජ සංස්ථාවක් හෝ අකර්මණ්‍ය වුණොත් එය මහ සමාජයේම කඩා වැටීමකට බලපානවා. ඔබ හිතන්න ආගම කියන සංස්ථාව යම් කිසි කඩා වැටීමකටපත් වුණොත් සමාජයේ මිනිසුන්ගේ හැසිරීම කෙසේ සකස් වෙයිද කියලා. ඔබ දන්නවා පන්සල පල්ලිය කෝවිල මගින් මිනිසුන්ගේ ආක්‍රමණශීලී හැසිරීම මේ අධික තණ්හාව ලෝභය පාලනය කරලා දෙනවා. එකිනෙකා තුල ඇතිවන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය පාලනය කරලා දෙනවා. බුද්ධ ආගමේ කියනවා හොරකම් කරන්න එපා, සත්තු මරන්න එපා, බොරු කියන්න එපා. ඔබ නිකමට හිතලා බලන්න මේ දර්ශනේ නැති වුණා නම් අපේ සමාජේ කොයි වගේ තැනකට යන්න වෙයිද? කොච්චර විසංවිධානකාරී වෙයිද? ආගම පැවතිලා මිනිසුන්ගේ හැසිරීමේ ස්වභාවය අපිට අඳුන ගන්න පුළුවන්. ඒ නිසා මේ සියලුම සමාජ සංස්ථාවන් වලට ඔවුන්ටම ආවේනික සුවිශේෂී කාර්යභාරය ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ වගේමයි ටැල්කොට් පාසන්ස් පද්ධතික න්‍යාය ආශ්‍රිතව කියනවා සමාජයේ ප්‍රධාන උපපද්ධති 4කට බෙදෙනවා. ආර්ථික උපපද්ධතිය, සමාජ උපපද්ධතිය, දේශපාලන උපපද්ධතිය, සංස්කෘතික උපපද්ධතිය. මේ උපපද්ධති කීපයකට එකතු වුණාම තමයි සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ. ආර්ථික උපපද්ධතියෙන් මිනිසුන් ජීවනෝපාය කෙසේ සකස් කරගන්න ඕනේද? ඔවුන්ගේ වෘත්තිය කුමක් වෙන්න ඕනේද? උපතේ සිට වෘත්තියට පුරුදු කරන්නේ කොහොමද අපි? ඒ සමාජයට පුද්ගලයා අනුවර්තනය වීමේ ක්‍රියාවලියක් දක්වා විකාශනය වෙන්නේ කොහොමද කියලා කතා කරනවා. සමාජ උපපද්ධතියෙන් අපි සාකච්ඡා කරන්නේ පුද්ගලයා සමාජීය සත්වයේ බවට පත්වන්නේ කොහොමද? එකිනෙකා සමග කටයුතු කරන්නේ කොහොමද? ගෞරව කරන්නේ කොහොමද? ආදරය කරන්නේ කොහොමද? ඒ අනුව සමාජ අනුකලනය ගොඩනැගීම සම්බන්ධයෙන් සමාජ උපපද්ධතියෙන් පාසන්ස් අපිට කතා කරනවා. ඒ වගේමයි දේශපාලන උපපද්ධතිය. පුද්ගලයාගේ දේශපාලන හැසිරීම කෙසේ සකස් වෙන්න ඕනි කියන එක විතරක් නොවේ. රටකට අවශ්‍ය ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග, වැඩසටහන් සකස් කරන්නේ දේශපාලන උපපද්ධතියේ. පක්ෂ, නායකයන්, අරමුණු, ප්‍රතිපත්ති එකතු වෙලා රට සංවර්ධනය කරා ගෙන යන්නේ කොහොමද? රටේ මිනිසුන්ව හරියට පාලනය කරන්නේ කොහොමද? ඔවුන්ට උසස් ජීවන තත්ත්වයක් ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳ දේශපාලන සංස්ථාවෙන් දේශපාලන උපපද්ධතියෙන් සාකච්ඡා කරනවා. ඒ නිසා දේශපාලනය තමයි මිනිසුන්ගේ අරමුණු සාධනය කරන ස්ථානය වෙන්නේ. උගත්කම, ආර්ථික හැකියාව, වෙළඳපොළ, මුදල් මේ ආදී කුමන දෙයකදී වුණත් සියලු තීන්දුව ගනු ලබන්නේ දේශපාලන අධිකාරිය විසින්. ඒ නිසා සමාජයේ අරමුණු සාධනයේදී දේශපාලන උපපද්ධති ඊටාම වැදගත් වෙනවා. සංස්කෘතික උපපද්ධතිය anu කුමක්ද? අනුවර්තනය, අනුකලනය, අරමුණු සාධනය කියන ප්‍රතිඵල විවිධ උපපද්ධති වලින් ලබා ගත්තත් පුද්ගලයාගේ හැසිරීම, ප්‍රකට හැසිරීම සහ නිලීන හැසිරීම කියලා දෙකක් තිබෙනවා. මේ නිලීන හැසිරීම අපිට නොපෙනෙන අභෞතික, පේන්නේ නැති ගුණාංග ගොඩනගන්නේ මේ සංස්කෘතිය හරහා. ඒ නිසා මේ සමාජ සංස්ථාවන් සියල්ල ඒකාබද්ධව කටයුතු කළ යුතුයි කියන එක සහ ඒක තමයි සමාජයේ ක්‍රියාකාරීත්වයේ හමුවේ අපිට පේන ප්‍රතිඵලයේ වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ කියන එක මේ පද්ධතික න්‍යාය පිළිබඳ මම ඉදිරිපත් කරපු මේ සරල අදහස මේන් එක කොටසක් පමණයි පාසන්ස් කතා කරපු. එයත් අපිට උදව් වෙනවා සමාජ සංස්ථා අතර එකිනෙක කටයුතු සිද්ධ වෙනවයි කියන එකට.
ඊළඟට ඔබට බලන්න පුළුවන් තත්ත්වයේ සහ කාර්ය කොටස් රැඩ්ලිෆ් බ්‍රවුන් ඉදිරිපත් කරනවා සමාජ ව්‍යුහයේ මූලිකාංග තත්ත්වයේ සහ කාර්ය කොටස් කියන එක. එහෙනම් පුද්ගලයා පෞල් සංස්ථාව ඇතුලේ අපිට තත්ත්වයේ සහ කාර්ය කොටසක් තිබෙනවා. අධ්‍යාපන සංස්ථාවේ තත්ත්වයේ සහ කාර්ය කොටසක් තියෙනවා. දේශපාලන සංස්ථාවේ තත්ත්වයේ සහ කාර්ය කොටසක් තියෙනවා. මේ ආදී වශයෙන් අපි හැමෝටම යම් අවස්ථාවන් වල තමන්ට තිබෙන තත්ත්වයේ සහ කාර්යභාරය ඉෂ්ට කිරීම කියන එක මේ සමාජයේ පැවැත්මට උදව් කරනවා. එහෙනම් සමාජ වෙනස් වීම හමුවේ තත්ත්වයේ සහ කාර්යභාරය වෙනස් වීමට ලක් වෙලා තියෙන්න පුළුවන්. එතකොට සාම්ප්‍රදායික සමාජයට වඩා සමාජ සංස්ථාවන්ගේ අරමුණු වෙනස් වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසාම පුද්ගලයාගේ සාධිත තත්වයන්ගේ වෙනස්කම් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. එයත් සමාජයේ යහ පැවැත්මට කෘත්‍යාත්මකව දායක වන ආකාරය අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රකට කෘත්‍ය සහ නිලීන කෘත්‍ය මේ සමාජ සංස්ථාවන් වලින් අපිට පේන පැහැදිලි කෘත්‍යයක් ඉෂ්ට වෙනවා වගේම අපිට නොපෙනෙන කෘත්‍යයන් අපි මේවට කියනවා නිලීන කෘත්‍යයන් කියලා. මේ සමාජ සංස්ථාවන් වලින් අපිට නොපෙනෙන කෘත්‍යයන් පවා සමාජයේ මනා ක්‍රියාකාරීත්වයට සංවිධානයට හේතු වෙන බව අපිට පේනවා. ඒ නිසා සමාජ සංස්ථාවන් පිළිබඳව අපිට මූලික හැඳින්වීමක් ඔය ආකාරයට කරන්න පුළුවන්. දැන් අපි ඊටාම කෙටියෙන් සාකච්ඡා කරලා බලමු මේ විවිධ සමාජ සංස්ථා පිළිබඳ සමාජ විද්‍යාඥයින් කුමන ආකාරයේ අදහස් ඉදිරිපත් කරලා තිබෙනවද? කුමන ආකාරයේ අදහස් ඉදිරිපත් කරලා තිබෙනවද? සමාජ සංස්ථාව තේරුම් ගන්න ඒවා අපි කොහොමද එකතු කරගන්නේ? දැන් විශේෂයෙන්ම මෙතනදී මම ඔබට මතක් කරන්න ඕනේ මේ සමාජ සංස්ථාවන් ගැන විවිධ අවස්ථාවන් වලදී විවිධ සමාජ විද්‍යාඥයන් සාකච්ඡා කරලා තිබෙනවා. ඒ නිසා හැම සමාජ සංස්ථාවක් ගැනම කතා කරනකොට සමාජ විද්‍යාඥයන් දෙතුන් දෙනෙක් ඉදිරිපත් කරපු අදහස් ඔබ මෙතනදී සඳහන් කරන්න ඕනේ. ඔබ තාම ප්‍රථම වර්ෂයේ ශිෂ්‍යෙක්. නමුත් මෙතනදී මේ ප්‍රථම වර්ෂයේ ශිෂ්‍යයාගෙන් අපි මේ සෑම සමාජ සංස්ථාවක් පිළිබඳවම සමාජ විද්‍යාඥයන් දෙන්නෙකුගේවත් අදහස් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඔබ දන්න සාමාන්‍ය දැනීම නොව ප්‍රායෝගික තත්ත්වයන් පමණක් නොව විද්‍යාත්මක න්‍යායාත්මක අදහසුත් අපිට මෙතනදී ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා කියන එක. අපි බලමු ආගම සංස්ථාව පිළිබඳ. ආගම සංස්ථාව පිළිබඳ සාකච්ඡා කරනකොට අපිට මුලින්ම වැදගත් වෙන සමාජ විද්‍යාඥයා තමයි එමිල් ඩර්කයිම්. එමිල් ඩර්කයිම් ගේ න්‍යායාත්මක විග්‍රහය ඇතුලේ ඔහු පර්යේෂණ කරා, කෘතිඵල කරා, මිනිසුන්ගේ හැසිරීම න්‍යායාත්මක තොරතුරු ඇසුරෙන් ප්‍රායෝගික අධ්‍යයනය කරා. ඒ ඇසුරෙන් ඔහු කෘති රාශියක් රචනා කරා. ඒ වගේම එමිල් ඩර්කයිම් සමාජ විද්‍යාවට වැදගත් කාර්යභාරයන් ඉෂ්ට කරපු සම්භාව්‍ය සමාජ විද්‍යාඥයෙක්. ඔහු ග්‍රන්ථයක් කරනවා The Elementary Forms of Religious Life. සමාජයේ ආගම කියන සංස්ථාව කොහොමද මිනිසුන්ගේ හැසිරීම තීන්දුව කරන්න සම්බන්ධ වෙන්නේ? මේ තියෙන ඒ කෘතිය ඔබට මේක බලන්න පුළුවන්. The Elementary Forms of the Religious Life. එමිල් ඩර්කයිම් තමයි මේ කෘතිය ඉදිරිපත් කරේ. ඒතකොට මේ කෘතිය පුරාම ඒ සමාජය කොයි ආකාරයටද ආගමික විශ්වාසයන් සාකච්ඡා කළේ? මේ අවස්ථාවේ ඔබ සරලව දැනගන්න ඕනේ ආගමක් කියලා කියන්නේ කුමක්ද? ඩර්කයිම් කියනවා ආගමක් කියන්නේ කුමක්ද කියලා. ආගම යනු පූජනීය වස්තුන් හා බැඳී අන්‍යෝන්‍ය වශයෙන් ඒකාබද්ධ විශ්වාස සහ ඇදහිලි ක්‍රමයක්. විශ්වාස සහ ඇදහිලි ක්‍රමයක්. මේ මගින්
සමාජිකයන් එක්සේසත් කරනවා. ඔහු මේ අදහස ඉදිරිපත් කරේ තෝටමායනය කියන සංකල්පය ඇසුරින්. එතකොට ඕස්ට්‍රේලියානු ආදිවාසික ගෝත්‍රිකයන් එකතු කරගෙන ඔවුන්ගේ විග්‍රහයක් තමයි මේ කෘතියෙන් ඉදිරිපත් කරේ. මේ ගෝත්‍රිකයන් අන්ව ක්‍රමයක් යටතේ තමන්ගේ සමාජ සංවිධානය කරගෙන හිටපු කණ්ඩායමක්. ඔවුන් ආගම වශයෙන් සිද්ධ කරේ මේ අන්වේ මිනිසුන් භාවිතා කරපු උපකරණ ශුද්ධ වස්තුන්සේ සලකමින් ඒවට වන්දනාමාන කිරීම. මේ ශුද්ධ වස්තුන් සංකේතවත් කළේ ඔවුන්ගේ මියගිය මුතුන් මිත්තන්. මේ අන්වේ නායකයන්ව තමයි ඔව් වන්දනාමාන කරේ. මේක ඊටාම සරල ආගමික හැසිරීමක්. නමුත් මේ මගින් ඔවුන් සමාජයේ ඒකාබද්ධ කරා. එකතු කරගන්න පුළුවන් වුණා. සමාජ අනුකලනයට මේක හේතු වුණා. ශුද්ධ වස්තුන් ලෙස ඔවුන් ඇටසැකිලි, ගෝවමල්, යම් යම් ආභරණ වල කෑලි, ලී දඬු, පැලෑටි වගේම කැන්ගරුවා වගේ ඕස්ට්‍රේලියාවට ආවේනික සත්වයින්ද ශුද්ධ වස්තුන් ලෙස යොදා ගත්තා. ඔහු ඉදිරිපත් කරනවා මේ ආගම ශුද්ධ වස්තුන් එක්ක එකතු වෙච්ච විශ්වාසයක් සහ භාවිතයන්ගෙන් සැදුම්ලත් යම්කිසි ක්‍රියාදාමයක් කියලා. ඒ නිසා අපිට පේනවා ආගමේ මූලික ලක්ෂණ හතරක් තිබෙනවා. ශුද්ධ වස්තුන් තිබෙනවා, විශ්වාසයන් තියෙනවා, භාවිතයන් තියෙනවා. ඒ වගේම සංවිධානාත්මක ස්වභාවයක් ඒකේ අපිට දකින්න පුළුවන්. දැන් ඔබ අපේ සමාජයේ තිබෙන ආගමික තත්වයන් විග්‍රහ කළ යුතු වන්නේ මේ සමාජ විද්‍යාඥයෙක්ගේ අදහස් එක්ක. ඩර්කයිම් කතා කරේ ආදිවාසීන් ගෝත්‍රිකයක් සම්බන්ධයෙන්. දැන් ඔබට පුළුවන් ඩර්කයිම්ගේ මේ විග්‍රහය අපේ සමාජයට එකතු කරලා මේ වර්තමාන සමාජයේ ආගමික ස්වභාවය, ආගමික හැසිරීම පිළිබඳ සාකච්ඡා කරන්න. අපි දන්නවා අපේ ලංකාවේ තිබෙන ප්‍රධාන ආගම් කීපයක් තියෙනවා. බුද්ධ ආගම, කතෝලික ආගම, හින්දු ආගම, ඉස්ලාම් දහම මේ ආදී වශයෙන්. එතකොට මේ ආගම්වල කොතරම් දුරට ශුද්ධ වස්තුන් භාවිතා කරනවද? විශ්වාසයන් තිබෙනවද? භාවිතයන් තිබෙනවද? ඒ වගේම ඒ සියල්ල එකතු වුණ තැන ඒකාබද්ධ බවක්, සංවිධානාත්මක ස්වභාවයක් තිබෙනවද? මම එක උදාහරණයකින් පමණක් සාකච්ඡා කරන්නම්. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් අපේ රටේ තිබෙන අනෙකුත් ආගම් එක්ක මේක සාකච්ඡා කරලා බලන්න. බුද්ධ ආගමේ තියෙනවා ශුද්ධ වස්තුන් අපි පාවිච්චි කරනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ, දළදා වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේ මේ ආදී වශයෙන් ශුද්ධ වස්තුන් තිබෙනවා. ඒ වගේම විශ්වාසයන් තිබෙනවා. බෞද්ධ දර්ශනයේ වගේම බෞද්ධ සාහිත්‍යයක් ගොඩනැගිලා තිබෙනවා. මේ බෞද්ධ සාහිත්‍ය ඇතුලේ ඉදිරිපත් කරන කරුණු සමග අපි මේ දර්ශනයේ තිබෙන කරුණු එකතු කරගෙන නොඑක් විශ්වාසයන් අපිට තිබෙනවා. දිව්‍ය ලෝකයේ සම්බන්ධයේ විශ්වාසය, අපාය සම්බන්ධ විශ්වාසය, මේ සසර ගැන විශ්වාසය, මේ සසර කෙටි කරගත යුතුයි කියන විශ්වාසය. එතකොට මේවා එන්නේ ආගමික හැසිරීම ඇතුලේ. භාවිතයන් මොනවද? අපි සෙත් කවි කියනවා. අපි බෝධි පූජා පවත්වනවා. පන්සිල් රකින්නවා. දසසිල් රකින්නවා. අටසිල් රකින්නවා. මේ භාවිතයන්. අපි භාවනා කරනවා. සිල් ගන්නවා. දන් දෙනවා. මේ භාවිතයන්. එහෙනම් ආගමක් ඇතුලේ භාවිතයන් තිබෙනවා. මේ සියල්ල කරන්නේ අපි පන්සල කියන ඒකකයේ මුල් කරගෙන. එහෙනම් යම්කිසි සංවිධානයක් තියෙනවා. අපිට තියෙනවා ගිහි සහ පැවිදි කියලා ප්‍රධාන කණ්ඩායම් දෙකක් සමාජයේ. මේක තමයි සංවිධානය. මේක ඇතුලේ තමයි මේ සියල්ල සංවිධානය කරන්නේ. සමාජයේ හැසිරීම විධිමත්ව අවිධිමත්ව පාලනය කරනු ලබන්නේ මේ සංවිධානයේ හරහා. ඒ නිසා මේ ආකාරයට සමාජ විද්‍යාඥයාගේ ඉදිරිපත් කිරීම කරන අතරෙම ඔබට පුළුවන් ඔබ දන්න ප්‍රායෝගික කාරණා මේකට ඉදිරිපත් කරන්න. අපි ඊළඟට බලමු මැක්ස් වෙබර්
ප්‍රොටෙස්ටන්ත ආචාර ධර්ම සහ ධනවාදයේ හරය කියන කෘතිය ධනවාදයේ නැගීම කියන කෘතිය ආශ්‍රය කරගෙන සාකච්ඡා කරා එවකට සාම්ප්‍රදායික බටහිර සමාජයේට ප්‍රොටෙස්ටන්ත ආචාර ධර්ම හඳුන්වා දීමෙන් පසු ඒ සමාජය ධනවාදයට ධනේශ්වර ලෝකයට කොයිතරම් ඉක්මනට ගියාද කියන එක ප්‍රොටෙස්ටන්ත ආචාර ධර්ම කියලා ඔවුන් හඳුන්වලා දුන්නේ වෙළඳාම දියුණු කරන හැටි ලාභය වැඩි කරන හැටි ආයෝජනය කරන හැටි ඉතුරුම් මේවා පුළුල් කරන හැටි මේ අනුව වෙළඳ පොළ ව්‍යාප්ත කරන හැටි කියලා දුන්නා. එය ඊතා ඉක්මනින් ධනේශ්වර අවධියක් ධනේශ්වර සමාජයක් බිහි වෙන්න උදව් කරා. මිනිසුන්ගේ සාමාන්‍ය හැසිරීම වෙනස් වුණා. ඔවුන් කිව්වා දෙවියන් වහන්සේ වෙත ඉක්මනින්ම යන්න ඕන නම් වැඩි වැඩියෙන් මුදල් හම්බ කරන්න කියලා. වැඩි වැඩියෙන් ආයෝජනය කරන්න කියලා ඔවුන් ඒක කරා. ඒ නිසායි යුරෝපය වඩා ඉක්මනින් සංවර්ධනය කරා ගියේ. ඊළඟට අපිට බලන්න පුළුවන් වෙබර්ගේ මේ ප්‍රොටෙස්ටන්ත ආචාර ධර්ම අපේ සමාජයේ කොයිතරම් දුරට තිබෙනවද? වර්තමාන වෙනකොට අපි දන්නවා ප්‍රොටෙස්ටන්ත බුදුදහම කියලා සංකල්පයක් තිබෙනවා. ඒතර මේවා කොච්චර ප්‍රායෝගිකයිද අපේ සමාජ හැසිරීම තේරුම් ගන්න. ඊළඟට කාල් මාක්ස් ආගම පිළිබඳ සාකච්ඡා කරනවා. ඔහු ආගම පිළිබඳ සාකච්ඡා කරන්නේ පරාරෝපණය කියන සංකල්පයත් එක්ක. ආගමික පරාරෝපණයක් තිබෙනවා. ආර්ථික පරාරෝපණයක් තිබෙනවා. සමාජ පරාරෝපණයක් තියෙනවා. මේ ආගම කියන සංකල්පය ඇතුලේ මිනිසුන්ට මිනිසු නැති වෙලා ගිහිල්ලා තිබෙන්නේ කොහොමද? අපි අන්ධ වෙලාද? ආගම කාටද සේවය කරන්න කියලා කාල් මාක්ස් කියනවා. මේ ධනේශ්වර පන්තිය නිර්ධන පන්තිකයන්ට හඳුන්වලා දුන්නා. මායාවක්. එහෙම නැත්නම් ඉන්ද්‍රජාලිකයෙක් කියලා තමයි මාක්ස් ආගම කියන එක හඳුන්වන්නේ. ආගම සමාජයේ මේ අසමානතාවය සාධාරණීකරණය කරනවා. අපි හොඳටම දන්න කාරණය මාක්ස් අපිට කියලා දුන්නේ. සමාජ අසමානතාවයේ තියෙන්නේ ආර්ථික සාධක හිමිපන්තියක් සහ ආර්ථික සාධක අහිමිපන්තියක් සමාජයේ ඉන්න නිසා. මේ නිෂ්පාදන බලවේග නිෂ්පාදන මාධ්‍ය තමයි මේ සමාජ පන්ති ක්‍රමය ඇති කරලා තිබෙන්නේ. නමුත් ආගමෙන් කියනවා නෑ ඔබ මීට කලින් කරපු කවුපින් අනුව තමයි ඔබ දුප්පතෙක් වෙලා උපදින්නේ සහ පෝසතෙක් වෙලා උපදින්නේ කියලා. ඒකද සැබෑ යථාර්ථය? නෑ සැබෑ යථාර්ථය ආර්ථික සාධක අසමාන ලෙස බෙදී යාම නිසායි අපි පෝසතුන් සහ දුප්පතුන් වෙන්නේ. නමුත් ආගම කියනවා නෑ පෝසත් මිනිසයා සඳලු තලයේ ඉන්නකොට දුප්පත් මිනිසයා ඔහුගේ ගේ දොරකඩ ගේට්ටුව ළඟ මේ පෝසතාගෙන් යමක් අයදිනවා. ඒක සාධාරණී කරලා දුන්නේ දෛවය, කර්මය, ඉරණමේ තමයි මේක ඉදිරිපත් කරන්නේ. මේ නිසායි මේක සිද්ධ වෙන්නේ කියලා. මාක්ස් වරක් කියනවා මේ දුප්පතුන්ගේ කේන්දිරිලි හඬ තමයි ආගම. ඊටාම පහසුවෙන් සමාජය හොඳට පවත්වාගෙන යන්න පුළුවන් ආගම කියන මායාව මේ සමාජෙට හඳුන්වලා දීපුවාම. ඒ නිසා ආගම බිහිවීමට තිබෙන හොඳම තෝතැන්න තමයි මේ ශ්‍රම සූරාකෑම. මේ ආර්ථික සූරාකෑම කියන එක තමයි කාල් මාක්ස් කියන්නේ. දැන් ඔබට පුළුවන් කමක් ලැබෙන්න ඕනේ. කොහොමද එහෙනම් අපේ සමාජයේ කාල් මාක්ස් කියන ආකාරයට මෙතරම් ආගමික හැසිරීම පුළුල්ුනේ? කොයි තරම් ප්‍රමාණයක් වර්ෂයකට කතරගම දෙවියන් වන්දනාමාන කරන්න යනවද? අපේ සමාජයට නොඑක් ආකාරයේ ආගම් වෙලාගෙන තිබෙනවා. අපි දන්නවා වර්තමානයේ ෆෙන්ෂුයි කලාව කියලා කියනවා. ධන ලක්ෂ්මී කියලා දෙවියෙක් වන්දනාමාන කරනවා. සල්ලි ඕනි කියලා මේ ආර්ථිකය. සැබෑවටම අපිට සල්ලි දෙන්නේ ධන ලක්ෂ්මී දේවියද? එහෙම නැත්නම් මේ ආර්ථික ක්‍රමයේ පවත්නා මේ භාණ්ඩ නිෂ්පාදන ක්‍රමයේද? එනිසා ආගම කාටද සේවය කරන්නේ? දැන් ඔබට මම සමාජ විද්‍යාඥයන් 3 දෙනෙකුගේ අදහස් ඉදිරිපත් කරා ආගම ගැන. ඔය අනුව ප්‍රායෝගික දේවල් සාකච්ඡා කරලා බලන්න. එහෙනම් ආගමෙන් සමාජ හැසිරීම පාලනය කරනවා, විධිමත් සහ අවිධිමත් ලෙස අපරාධ පාලනය කරනවා. ඒ වගේම සමාජ අසාධාරණය පාලනය කරනවා. ඒකට ඉඩකඩ දීලා තියෙනවා. ඒ වගේම පුද්ගලයන්
දඬුවමට බිය කරලා, පාපයට බය කරලා, නරක ක්‍රියාකාරකම්, සමාජ විරෝධී හැසිරීම් පාලනය කරනවා. ඒ වගේම මානසික ගැටලු සමනය කරලා දෙනවා. සාමූහිකත්වය ඇති කරනවා. ඉතින් මේ ආකාරයට ආගම සංස්ථාවේ තියෙන කාර්යභාර කීපයක් ඔබට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු ආර්ථික සංස්ථාව පිළිබඳව. ආර්ථික සංස්ථාව කියලා කියන්නේ සමාජයේ මේ භාණ්ඩ නිෂ්පාදනය, පරිභෝජනය, වෙළඳාම, ආයෝජනය ආදිය පිළිබඳ සාකච්ඡා කරන ස්ථානය. ඇත්තට මේක සරලවම කිව්වොත් අපි සාකච්ඡා කරන්නේ අපි සමාජයේ ජීවත් වෙනකොට ජීවනෝපායක් තියෙන්න ඕන. ජීවත් වීමට මොකද්ද කරන්න කියන එක. එහෙනම් ජීවත් වීම සඳහා කරන වෘත්තිය පිළිබඳ සාකච්ඡා කරන එක තමයි ආර්ථික සංස්ථාවෙන් සිද්ධ කරන්නේ. ශ්‍රම බලකායක් ගැන කතා කරනවා. එහෙනම් කුඩා කාලේ යැපෙන්න විදියට ඉන්නවා, වැඩි වියටපත් වෙලා මහලු වුණාට පස්සෙත් යැපෙන්න විදියට ඉන්නවා. මේ යැපෙන්න අයින් කරපුවාම ශ්‍රම බලකාය අපිට හම්බ වෙනවා. එහෙනම් මේ ශ්‍රම බලකාය කුමක්ද සමාජය වෙනුවෙන් කරන්නේ? ඒක ආර්ථික සංස්ථාවේ ප්‍රධානම කාර්යභාරයක්. අපි සාකච්ඡා කරනු ලබන. එහෙනම් මේ වෘත්තිය තීන්දුව කරන්න, ජීවනෝපාය තීන්දුව කරන්න ඒ සමාජයේ කොයිතරම් දුරට ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕනේද? ද්විතීයික භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕනේද? සේවා අංශය පුළුල් කරන්න ඕනේද? එබඳු රටක, එබඳු සමාජයක ආර්ථිකය කොයි ආකාරයකටද ක්‍රියාත්මක වෙන්නේ? ඒ සමාජයේ කුලය, පන්තිය කොයි විදිහටද බිහි වෙන්නේ? කුලය කියන සාධකය කොහොමද ආර්ථික සංස්ථාවේ පැවැත්මට උදව් කරන්නේ? මේවා පිළිබඳ ආර්ථික සංස්ථාව ඇතුලේ අපි සාකච්ඡා කරනවා. එහෙනම් ආදායම, වියදම, ඉතුරු ඒ වගේම මේ කුටුම්බය කියන්නේ මේ පවුල් ඒකක ඇතුලේ කොහොමද ආර්ථිකයේ තියෙන ඉඩකඩ කවුද මේවා සිද්ධ කරන්නේ? ගෘහ මූලිකයා ආදායම් උපදවනවා. පවුලේ සමාජිකයන් ඒ භුක්ති විඳිනවා. ඉතුරු කරන්නේ කවුද? නැවත ආයෝජනය කරන්නේ කවුද? මේවා පිළිබඳ සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. ඉතාම කුඩා ඒකකය ඉතුරුම් නැතුව හැමදාමත් ණය වියදම් වැඩි කරනවා නම් ඒක මහා සමාජයට බලපාන්නේ නැද්ද? එහෙනම් ආර්ථික සංස්ථාවයි පෞල් සංස්ථාවයි අතර ඍජු සම්බන්ධයක් තිබෙනවා. ආර්ථික සංස්ථාව පිළිබඳ නැවතත් අපිට මතක් වෙනවා එමිල් ඩර්කහයිම් කරපු සාකච්ඡාව. ඔහු සමාජයේ ශ්‍රම විභජනය පිළිබඳ ලිව්වා. ඩිවිෂන් ඔෆ් ලේබර් ශ්‍රම විභජනය සහ විශේෂ ප්‍රාගුණ්‍ය මේ ආර්ථික සංස්ථාවට සම්බන්ධ වෙන දෙයක්. සමාජයේ යාන්ත්‍රික ඒකාබද්ධතාවයක සිට ඓන්ද්‍රීය ඒකාබද්ධතාවයකට යනකොට සාම්ප්‍රදායික සමාජයේ තිබුණු ක්‍රමය නොවේ කාර්මික විප්ලවයෙන් පස්සේ බිහි වෙච්ච සමාජවල තිබුණේ. ඒ සමාජවල තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි වෙළඳපොළ මූලික වීම. වෙළඳපොළ මූලික වීම නිසාම ශ්‍රම විභජනය කියන එක ප්‍රධාන සාධකයක් වුණා. එහෙනම් ශ්‍රම විභජනය කියන එක මේ ආර්ථික සංස්ථාව ඇතුලේ කෙසේ ක්‍රියා කරනවද? ඒ පුද්ගලයන් අධ්‍යාපන සංස්ථාවේ තමා කුමක්ද සමාජය වෙනුවෙන් තෝරා ගන්න වෘත්තිය කියලා තෝරගන්නේ මේ ශ්‍රම විභජනයෙන් තමන් කරන්න යන දේ නෙමෙයිද? විශේෂ ප්‍රාගුණ්‍ය ලැබෙන්නේ ඒකෙන්. එහෙනම් අද සමාජයේ එක එක ක්ෂේත්‍රවලට වෙන් වුණු රැකියාවන් තිබෙනවා. එහෙනම් අධ්‍යාපන සංස්ථාව සහ ආර්ථික සංස්ථාව අතර ඍජු සම්බන්ධයක් තිබෙනවා. මැක්ස් වෙබර් කතා කරපු ප්‍රොටෙස්ටන්ට් ආචාර ධර්ම කොහොමද මේ ආර්ථික සංස්ථාවට බලපෑවේ? ඔහු ඍජුවම කතා කරේ මේ ධනේශ්වර ලෝකයේ බිහිවීම ගැන. එහෙනම් ඒ වෙළඳ පොළයි. එහෙනම් මැක්ස් වෙබර්ගේ ඉදිරිපත් කිරීමත් අපිට ආර්ථික සංස්ථාව බිහිවීම පිළිබඳ සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේමයි කාල් මාක්ස්ගේ ඉදිරිපත් කිරීම. ඔහු කතා කරේ නිෂ්පාදන බලවේග පිළිබඳව. නිෂ්පාදන සාධක හිමිපන්තිය සහ හිමිපන්තියක් ගැන. එහෙනම් සමාජ ඉතිහාසයේ සමස්ත ඉතිහාසයේම පන්ති අරගලවල ඉතිහාසයක් කිව්වේ හැමදාමත් මේ ආර්ථික සාධකයේ මුල් කරගෙන සමාජ සංස්ථා අතර එකිනෙක ගැටුම් සිද්ධ වුණා. ඒ හේතු වුණා සමාජ වෙනස් වීමට. නිසා ආර්ථික සංස්ථාව පිළිබඳ ඔබට විද්‍යාඥයන්ගේ මත ඇසුරෙන් සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න ඕනේ දේශපාලන සංස්ථාව පිළිබඳ. දේශපාලන සංස්ථාව පිළිබඳ කතා කරනකොට සමාජයේ මිනිසුන්ගේ දේශපාලන තීන්දුව බලය, රාජ්‍ය, දේශ සීමා,
ස්වෛරීභාවය, ස්වාධිපත්‍ය මේවා ගැන තමයි සාකච්ඡා කරන්නේ දේශපාලන සංස්ථාව. ඒ විතරක්ද මිනිසුන්ගේ ජීවිතය සම්බන්ධ අරමුණු සාධනය කරන්න ප්‍රතිපත්ති නිර්මාණය කරන්න දේශපාලන සංස්ථාවේ. දේශපාලන සංස්ථාව ගැන කවුද කතා කරේ? මැක්ස් වෙබර්. ඔබට මතකයි ආධිපත්‍යය පිළිබඳ අදහසක් ඉදිරිපත් කරා. මිනිසුන්ගේ හැසිරීම පාලනය කරන්න බලය ලබා ගන්න ඕන. ඒ බලය යුක්තිසහගත වෙන්න ඕන. ඒ යුක්තියුක්ත බලය ලැබෙන ආධිපත්‍ය වර්ග තුනක් පිළිබඳව වෙබර් සාකච්ඡා කරනවා. සාම්ප්‍රදායික ආධිපත්‍ය, අනුහාසාත්මක ආධිපත්‍ය, නීතිමය තාර්කික ආධිපත්‍ය කියලා. සාම්ප්‍රදායික ආධිපත්‍ය රජවරු සිටුවරු පාලනය කරපු ලෝකය. ඒක සෑහෙන කාලයක් පවත්වාගෙන යනකොට ඒ රජවරු සිටුවරු මේ පූජක පක්ෂය සාමාන්‍ය ජනතාව අසාමාන්‍ය විදියට තලාපෙලා දැමීමක් අපි ප්‍රංශ විප්ලවයේ කාලේ හොඳින්ම දැක්කා. ප්‍රංශ විප්ලවය ආවේ ඒකට. ඒ වෙලාවේදී සමාජයේ මේ විදියට අරාජික භාවයට පත් වෙනකොට අනුහස සහිත නායකයෙක් ඔවුන්ගෙන්ම බිහි වෙනවා කිව්වා. මේ පීඩාවට පත් වෙච්ච මිනිස්සුන්ගෙන්ම අනුහස සහිත නායකයෙක් බිහි වෙනවා කිව්වා. අපේ සමාජය පිළිබඳ කරන සාකච්ඡාවකදී අපේ සමාජයත් දේශපාලනික ආර්ථික වශයෙන් අගාධයට වැටීමට යනකොට හැකියාව බුද්ධිය දක්ෂතාවයේ තියෙන අනුහස සහිත නායකයෙක් මේ සාමාන්‍ය මිනිසුන් අතරින් ඉදිරිපත් වෙනවා. මිනිස්සු ඔහු විශ්වාස කරන සමාජය වෙනස් කරයි කියලා. ඊට පස්සේ මේ අනුහස සහිත නායකයා සමාජය පාලනය කරනවා. කාලයක් යනකොට අනුහස සහිත නායකයා මිය යනවා. ඊට පස්සේ වෙන එක්කෙනෙක් මේ පාලනයට එනවා. එයා සම්බන්ධයෙන් මිනිසුන්ට අනුහස සිඳී යනවා. ඊපස්සේ නැවතත් වෙනත් පාලන ක්‍රම බිහි වෙනවා. ඒ නූතන තාර්කික ආධිපත්‍ය නිල බල ක්‍රමයක් එක්ක කටයුතු කරන්නේ. මේවා ඔයගලන්ට සාකච්ඡා කරන්න පුළුවන් වෙබර්ගේ ආධිපත්‍ය ක්‍රමය කොහොමද දේශපාලන සමාජ සංස්ථාවට බලපෑම් කරන්නේ කියලා. සමාජ සංස්ථාව ඇතුළේ සියල්ල සාකච්ඡා කරනු ලබන්නේ දේශපාලනික කාරණා. එතකොට පරේටෝ ඉදිරිපත් කරපු ප්‍රභූ සංසරණ න්‍යාය මේ දේශපාලන සංස්ථාවේ ඇතුලේ ප්‍රභූන් සහ සාමාන්‍ය ජනයා කියලා කොටස් ඉන්නවා. දේශපාලන සංස්ථාවේ මනා ක්‍රියාකාරීත්වයට කොහොමද ප්‍රභූන්ගේ දායකත්වය? සාමාන්‍ය ජනතාවගේ දායකත්වය. මොකද අපි හැම වෙලාවෙම කතා කරන දෙයක් තමයි දේශපාලන සංස්ථාව ඇතුලේ මිනිසුන්ගේ මේ සිවිල් සමාජයේ මේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඕනේ. මේ ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න තමයි දේශපාලන සංස්ථාව ඉන්නේ. ඒ නිසා දේශපාලන සමාජානියෝජන, දේශපාලන සහභාගීත්වය, බලපෑම් කණ්ඩායම් මේ ආදි සියල්ල පිළිබඳ දේශපාලන සංස්ථාව ඇතුලේ අපි සාකච්ඡා කරනවා. මේ සමාජ ව්‍යාපාර කොහොමද ඉදිරිපත් වෙන්නේ දේශපාලන සංස්ථාවේ මනා ක්‍රියාකාරීත්වයකට? දේශපාලන සංස්ථාවේ කාර්යභාරය ඔබට ඒ ආකාරයට සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට අපි බලනවා නීතිය සංස්ථාව කියලා වෙනම එකක් තිබෙනවා. සාම්ප්‍රදායික සමාජයේ මේ නීතිය කියන එක නෙමෙයි මිනිසුන්ගේ හැසිරීම පාලනය කරේ සිරිත් විරිත් කියන ඒවා. සිරිත් වලින් තමයි අපි හඳුනගත්තා අපි කුමක්ද කරන්න ඕනේ කුමක්ද නොකරන්න ඕනේ කියලා. අද සමාජයේ වෙනකොට ජනගහනය වැඩි වීම නිසා ඒ වගේම විෂම ජාතිකත්වයක් තියෙනවා. ජන වර්ග වෙනස්, භාෂා වෙනස්, කුල වෙනස්, ගෝත්‍ර වෙනස්. ඒ නිසා ජනගහනය එන්න වැඩි වුණාම නීතිය සහ සිරිත මගින් සමාජය පාලනය කරන්න බැරි තත්ත්වයක් ආවා. ඒ නිසා නීතිය කියන අර සිරිත මගින් පාලනය කරගන්න බැරි වෙච්ච නිසා නීතිය කියන ප්‍රධාන සමාජ සංස්ථාව බිහි වෙනවා. නීතිය ඇතුලේ සමාජයේ විධිමත්ව පාලනය කරන පොලිසිය, උසාවිය වගේ දේවල් ආවා. ඒ අනුව නීති මගින්, ව්‍යවස්ථා මගින් මිනිසුන්ගේ හැසිරීම විධිමත් ලෙස පාලනය කිරීමක් අපිට පේනවා. එහෙනම් යාන්ත්‍රික ඒකාබද්ධතාවයේ තිබුණු කාල මර්ධන නීතිය තිබුණේ. හැබැයි ඓන්ද්‍රීය ඒකාබද්ධතාවයට යන ප්‍රතිපාදන නීතිය මර්ධන නීතිය යටතේ වරද කරපු මිනිසුන්ට දඬුවම් දුන්නා. හැබැයි ප්‍රතිපාදන නීතිය යටතේ වරද කරපු මිනිසුන්ට දඬුවම් දෙන අතරම වරදට ලක් වෙච්ච මිනිසුන්ට වන්දි ගෙවීමක් ගැන සාකච්ඡා කරනවා. ඒ නිසා නීතිය කියන සංස්ථාව ඉතා ප්‍රබලයි.
සමාජය අපරාධ ත්‍රස්තවාදී ක්‍රියා ඒ වගේම සමාජයේ තිරසර භාවයට එරෙහි වෙන ක්‍රියාවන් සිද්ධ කරනකොට ඒවා පාලනය කරන්න තමයි නීතිය සංස්ථාව තියෙන්නේ. ඔබ හිතන්න පෞල් සංස්ථාව, අධ්‍යාපන සංස්ථාව, ආර්ථික සංස්ථාව විතරක් තිබිලා ඇතිද සමාජයට? මිනිස්සු තම තමන්ට ඕන හැටියට විවිධ ක්‍රියාකාරකම් වල නියුක්ත වෙයි. අපරාධ වැඩි වෙයි. සියදි විනාශා ගැනීම වැඩි වෙයි. අපිට අයිතියක් තියනද මැරෙන්න? අපිට අයිතියක් නැහැ. ඒ නිසා සියදි විනාශා ගැනීමත් වරදක්. මේ සියල්ලට දඬුවම් කිරීම හෝ මේවා පාලනය කිරීම සිද්ධ කරන්නේ නීතිය කියන සංස්ථාව මගින්. ඒ නිසා නීතිය සංස්ථාවත් අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. ඒ වගේම මේ නීතිය සංස්ථාව සමාජ සංස්ථා ඇතුලේ කොයිතරම් දුරට කාර්යභාරයක් ඉෂ්ට කරනවද මේ මහා සමාජය පවත්වාගෙන යන්න. ඊළඟ අවස්ථාව තමයි අධ්‍යාපන සංස්ථාව කියන එක. ඒතර අධ්‍යාපන සංස්ථාව දැන් අද වෙනකොට දැනුම තමයි බලය. knowledge is power. ඒ තරමටම අධ්‍යාපනයේ දැනුම කියන එක ඕනේ සමාජයට. මිනිසුන්ව පාලනය කරන්න වඩා පහසු වෙන්නේ දැනුම වැඩි වුණාම. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් විධිමත් කරගන්න පුළුවන් වෙන්නේ දැනුම වැඩි වුණාම. ඒ නිසා වඩා හොඳ සමාජයක් බිහි කරගන්න පුළුවන් වෙන්නේ දැනුම පිරි සමාජයක් ඇති කරපුවාම. එතකොට සාම්ප්‍රදායික සමාජයේ දැනුම විදිහට ගත්තේ මේ සමාජයේ ජීවත් වෙන හැටි උගන්වපු එක. සාම්ප්‍රදායික සමාජය අපේ සිංහල සමාජයේ ගත්තම පන්සල මුල් කරගෙන තමයි ඉගෙනුමක් සිද්ධ කරේ. පවුල මුල් කරගෙන තමයි ඉගෙනුමක් සිද්ධ කරේ. නමුත් අද වෙන විට පාසල් විධිමත් අධ්‍යාපන ආයතන ඇති වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් නොයෙකුත් සමාජ විද්‍යාඥයන් සිය අදහස් ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් මේ සමස්තයටම වගේම පෞල් සංස්ථාව පිළිබඳ වෙනමම සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය දෙයක්. මොකද සමාජ විද්‍යාව ඇතුලේ අපි පෞල් සංස්ථාව ප්‍රධාන සමාජ සංස්ථාවක් විදිහට සාකච්ඡා කරනු ලබනවා. ඒතර මේ පෞල් සංස්ථාව කියලා ගත්තම අපි කතා කරන දේ තමයි පෞල් සංස්ථාව කියපු සැනින් පෞල විවාහයේ ඥාතිත්වයේ කියන කාරණා තුනම අදාළයි. ඒ නිසා ඔබ බලන්න ඕනේ මේ ප්‍රධාන සමාජ සංස්ථා වල කාර්යභාරය කොහොමද කියලා අධ්‍යයනය කරන ගමන් මේ පාඩමේ දෙවෙනි කොටස විදියට මම අවධානයට ලක් කරන්නේ නූතන පෞල් සංස්ථාවේ වෙනස් වීම කොහොමද කියන එක. මේ වෙනස් වීම අපි හැමෝම දන්නවා. අපි හැමෝම දන්න කාරණයක් නූතන පෞල් සංස්ථාවේ කාර්යභාරය වෙනස් වෙලා තියෙනවා. අපේ අගනාකම් වෙනස් වෙලා තියෙනවා. පෞල කියන ඒකකයේ ස්වභාවයම වෙනස් වෙලා තිබෙනවා. ව්‍යුහය වෙනස් වෙලා තිබෙනවා. මේ සියල්ල අපි සමාජ විද්‍යාත්මක තේරුම් ගැනීමක් එක්ක සාකච්ඡා කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔබ මෙහිදී පෞල කියන්නේ කුමක්ද කියලා නිර්වචන ඉදිරිපත් කරන්න. පෞල යන කුමක්ද? විවාහය යන කුමක්ද? ඔබ තේරුම් ගැනීමක් සිද්ධ කර ගන්න ඕනේ. දැන් විවාහය ගැන නිර්වචන රාශියක් ඉදිරිපත් වෙලා තියෙනවා. එයින් එකක් ඔබ ඔබේ සටහනට එකතු කරගන්න. ඥාතිත්වය කියන්නේ කුමක්ද? ඥාතිත්වයේ සම්බන්ධයෙන් තිබෙන සංකල්ප මොනවද? මේවා එකතු කරගන්න. එකතු කරගෙන ඔබ ඔබේ සටහන වඩා විධිමත්ව සකස් කරගන්න ඕනේ. මේ සම්බන්ධයෙන් පොත් රාශියක් සිංහලෙන් ලියවිලා තිබෙනවා. ඒවා අරගෙන ඔබට බලන්න පුළුවන්. දැන් මේකෙදි ප්‍රධාන වශයෙන් ඔබ පෞල් වර්ග මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. දැන් මුල් කාලීන සමාජයේ විවිධ ආකාරයේ පෞල් වර්ග තිබුණා. බහුපුරුෂ පෞල්, බහුභාර්යා පෞල්, බද්ධ ළඟට විශාල පෞල්, සමූහ පෞල් මේ ආදි වශයෙන් පෞල් වර්ග රාශියක් තිබුණා. නමුත් මෙතනදී අපි සාකච්ඡා කරන්නේ න්‍යෂ්ටික පෞල සහ විස්තృత පෞලට කුමක්ද සිද්ධ වුනේ කියන එක. අද වෙනකොට සමාජ වෙනස් වීම හමුවේ ඊට කලින් තිබුණු සියලුම පෞල් වර්ග පිළිබඳ සාකච්ඡාව වෙනුවට අද ඉතුරු වෙලා තියෙන පෞල් දෙක න්‍යෂ්ටික පෞල සහ විස්තృత පෞල පිළිබඳ ඔබ දැන ගැනීම වැදගත්. න්‍යෂ්ටික පෞල කියලා කියන්නේ සමාජයේ දැන් තිබෙන කුඩාම ඒකකය. පුද්ගල අන්තර් සබඳතා පවත්වන කුඩාම ඒකකය අම්මයි තාත්තයි ළමයි. කුසබුරුවන්. පවුලේ සමාජිකයෝ මෙච්චරයි ඉන්නේ දැන්.
මේ න්‍යෂ්ටික පවුල් දෙකකට වඩා එකතු වුණාම මේක අපි කියනවා විසුද්ධ පවුලක් කියලා. සාම්ප්‍රදායික සිංහල සමාජයේ, ගැමි සමාජයේ විසුද්ධ පවුල් තමයි තිබුණේ. අම්මා තාත්තා, ළමයි, සියා ආච්චි, නැන්දා මාමා, බාප්පා පුංචි අම්මා, ඒ වගේම ව්‍යාජ ඥාතීන් පවා මේ ගේ ඇතුලේ හිටියා. මේක විසුද්ධ පවුල. මේ විසුද්ධ පවුලට ලොකු කාර්යභාරයක් තිබුණා ඒ සමාජය ඇතුලේ. ඒක කෘෂි කාර්මික සමාජයක්. ඒ සමාජයේ අසීමිත අවශ්‍යතාවයන් තිබුණේ නැහැ. අසීමිත බලාපොරොත්තු තිබුණේ නැහැ ග්‍රාමීය සමාජයේ. නමුත් කාර්මික විප්ලවයෙන් පස්සේ නාගරීකරණය ව්‍යාප්ත වුණා. නාගරීකරණය වර්ධනය වුණා. ගම්වල වැසියන් රැකියා සොයා කාර්මික නගරවලට ආවා. උන කාර්මික නගරවල නැවතුණා. තමන්ගේ පෞල් සංස්ථාව ඒ නගරේ ගොඩනගා ගත්තා. මේ න්‍යෂ්ටික පවුල බිහිවීමේ මූලාරම්භය. ඒ නිසා න්‍යෂ්ටික පවුලේ කාර්යභාරය විසුද්ධ පවුලේ කාර්යභාරයට වඩා වෙනස් වුණා. විවාහය වෙනස් වුණා. මුල් කාලීන සමාජයේ තිබුණා බහු ස්ත්‍රී විවාහ, බහු පුරුෂ විවාහ, එකගේ කෑම, භින්න විවාහ, දීඝ විවාහ, යෝජිත විවාහ. මේ වගේ විවාහ ක්‍රම රාශියක් තිබුණා. ඔබ දන්නා මහනුවර රාජධානි සමයේ මේ එකගේ කෑම කියන විවාහය ඉතාම ජනප්‍රිය වෙලා තිබුණා. එක භාර්යාවට ස්වාමි පුරුෂයන් එක්කෙනෙකුට වැඩිය හිටියා. බහු පුරුෂ විවාහ ක්‍රමයක් තිබුණේ. නමුත් යටත් විජිත වීමෙන් පස්සේ අපි රෝම ලන්දේසි නීතියත් ඒ වගේම ඉංග්‍රීසි නීතියත් අපේ සමාජයට එකතු වීමෙන් පස්සේ අපි මේ ඒකීය විවාහ වලට විතැන්ුණා, වෙනස් වුණා. ඒකීය විවාහය ඇතුලේ පුරුෂයාගේ කාර්යභාරය කුමක්ද? ස්ත්‍රියගේ කාර්යභාරය කුමක්ද? නීතිය ඇතුලේ මේගොල්ලන්ට තිබෙන ඉඩකඩ කුමක්ද? අයිතිවාසිකම් කුමක්ද කියලා අපි බලන්න ඕනේ. ඒ වගේමයි ඥාතිත්වයේ ස්වභාවය වෙනස් වෙලා තියෙනවද වෙනකොට? ඔබ ඥාතිත්වය විස්තර කරන්න ඕනේ. ඥාතිත්වයේ ප්‍රධාන වශයෙන් හරස් ඥාතීන් ඉන්නවා, සමාන්තර ඥාතීන් ඉන්නවා. සමාන්තර ඥාතීන් කියලා කියන්නේ අපි සරලවම කිව්වොත් අපි ඔබ කවුරුත් අඳුනන ලේ ඥාතීන්. පියාගේ සහෝදර පාර්ශවයේ ඉන්න ඥාතීන්, ඒ වගේම මවගේ සහෝදරියගේ අය ලේ ඥාතීන් සමාන්තර ඥාතීන් විදියට අඳුන්වනවා. එහෙනම් පුංචි අම්මගේ ළමයි, බාප්පාගේ ළමයි, ලොකු තාත්තාගේ ළමයි, ලොකු අම්මගේ ළමයි මේ අපි ඔක්කොම සමාන්තර ඥාතීන්. හරස් ඥාතීන් යනු කවුද? සාමාන්‍ය සිරිත අනුව තේරුම් ගැනීම අනුව අපි ටිකක් ලේබලින් දුරස්තයි කියලා තමයි මේ සාම්ප්‍රදායික සමාජයේ හිතුවේ. එහෙනම් ඒ නිසාම මේ හරස් ඥාතීන් විවාහයට සුදුසු ඥාතීන් ලෙස සැලකුවේ. පියාගේ සහෝදරියගේ අය, ඒ වගේම මාවගේ සහෝදරයාගේ අය. ඒගොල්ලෝ තමයි හරස් ඥාතීන්. හැබැයි අද වෙනකොට මේ හරස් ඥාතීන්ගේ ඥාතිත්වයේ තිබෙන ලේවල ස්වභාවය ගැන විද්‍යාඥයෝ හොයලා දීලා තියෙනවා. ඒ නිසා හරස් ඥාතීන් අතර විවාහයක් දැන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. එහෙනම් නූතන වෙනස්කම්. ඒ වකට ග්‍රාමීය සමාජය අපි දැක්කා. නෑන මස්සිනා විවාහය තමයි සුදුසුම විවාහය ලෙස හැඳින්වුවේ. ඔවුන්ට ප්‍රේම පිළිසඳර කාලයක් තිබුණා. ඒ වගේම දේපොළ පිටට ගියේ නෑ. ඒ පවුල ඇතුළේම රැකුණා. ඒ වගේම කෘෂි කාර්මික සමාජ ජීවිතයේ ඇතුලේ මේ නෑදෑයන්ට ලොකු බලයක් තිබුණා. ශ්‍රම වේලදපොළ ඇතුලේ. හැබැයි ඒ තත්වයන් අද වෙනකොට වෙනස් වෙලා තිබෙනවා ඥාතිත්වයේ ස්වභාවය වෙනස් වීම නිසා. මේ වෙලාවේදී මම ඔයගොල්ලන්ට මතක් කරනවා ජී.පී. මර්ඩොක් පවුල් පිළිබඳ කරපු අධ්‍යයනය හමාර කරලා ඔහු ඉදිරිපත් කරා පවුලේ කෘත්‍යයන් 4ක් ප්‍රධාන වශයෙන්. ඔබට පුළුවන් නම්
සමාජ වෙනස් වීම හමුවේ පෞල් සංස්ථාවේ වෙනස් වීම සාකච්ඡා කරනකොට මේ ජී.පී. මර්ඩොක් කියපු ප්‍රධාන කෘත්‍ය 4 අරගෙන එකින් එක සමාජයේ පෙර පැවති තත්වයයි දැන් මේක වෙනස් වෙලා තියෙන හැටි ඔබට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක වඩා න්‍යායාත්මකයි. ජී.පී. මර්ඩොක් කියනවා ප්‍රධාන සමාජ කෘත්‍යයන් 4ක් තියෙනවා පෞල් සංස්ථාවෙන් සිද්ධ වෙන. පොදු වාසය, ආර්ථික සහයෝගිතාවය, සමාජානියෝජනය සහ ප්‍රජනනය, ලිංගික කටයුතු සහ ප්‍රජනනය කියන එක. ඕක තමයි ප්‍රධානම කාරණා 4 අපි පෞලෙන් බලාපොරොත්තු වෙන කෘත්‍යයන්. මේ කෘත්‍යයන් සාම්ප්‍රදායික සමාජයේ කෙසේ තිබුණාද? දැන් කොච්චර වෙනස් වෙලාද? කාර්මීකරණය, නාගරිකීකරණය, නවීකරණය, ගෝලීයකරණය, වාණිජකරණය මේ ආදී සියල්ල හමුවේ සමාජය ගොඩක් වෙනස් වෙලා. ඒ වෙනස්කම් පෞල් සංස්ථාවේ කාර්යභාරයට ඍජුව බලපාලා තියෙනවා. අපි එකක් අරන් බලමු පොදු වාසය. පෞල් සංස්ථාවක් නම් එය පොදු වාසයක් තියෙන්න ඕනේ. ඔක්කොම එකට ඉන්න ඕනේ, එකට ජීවත් වෙන්න ඕනේ. ඔබ දන්නවා බද්ධ පවුල ඉන්දියාවේ. පවුල් කීයක් එකට වාසය කරාද? අපේ සාම්ප්‍රදායික සමාජයේ විස්තృత පවුල් කීයක් එකට වාසය කරාද? අපි ගත්තොත් අද න්‍යෂ්ටික පවුල ගැන මේ පොදු වාසයේ එක ගේ ඇතුලේ අපි ඉන්න ඕනේ. අම්මා තාත්තා සහෝදර සහෝදරියන් මේ කුසඹුරුව ටික එක පවුලේ ඉන්න ඕනේ එක වහලක් යට. ඒක තමයි පොදු වාසය කියන්නේ. එක වහලක් යට ඉන්නවා කියන්නේ අපි එකට කෑම කනවා. එකට කෑම උයනවා. සකස් කරනවා. කතා බහ කරනවා. එකිනෙකාව තේරුම් ගන්නවා. ප්‍රශ්න දන්නවා. එකිනෙකාගේ මානසික තත්ත්වයන් දන්නවා. මේ පොදු වාසයේදී අපි එකට ඉන්නකොට උදේට අම්මා තාත්තා මුණ ගැහෙනවා. රාත්‍රීට අම්මා තාත්තා මුණ ගැහෙනවා. දෙන්න එකට එකතු වෙලා සාකච්ඡා කරනවා ගෙදර ප්‍රශ්න ගැන. දුවගේ ප්‍රශ්න ගැන, පුතාගේ ප්‍රශ්න ගැන අම්මලා තාත්තලා මුණ ගැහෙනවා. පොදු වාසය. ඒක තමයි මර්ඩොක් කිව්වේ මේකේ එක කෘත්‍යයක් මේක එකට මුණ ගැසීම, එකට ඉඳීම. අපි ලෙඩ වෙනවා. පවුලේ සමාජිකයන් අනිත් එක්කෙනාට උදව් කරන්න ඕනේ. මේ පොදු වාසය නිසා මේව වෙන්නේ. එහෙනම් ඒවා සාම්ප්‍රදායික සමාජයේ තිබුණාද? කොයිතරම් දුරට තිබුණාද? අද පොදු වාසයේ තියනවාද? මොකද ඒකට වෙලා තියෙන්නේ? ඉස්සර නම් පොඩිගේ සමාජිකයෝ ගොඩයි. දැන් ලොකුගේ සමාජිකයෝ නැහැ. එක්කෙනා එක කාමරයක් ගන්න ඉන්නේ. සමහර කාමරවල ළමයි නැහැ. ඒතර කොහොමද මේ පොදු වාසයේ ප්‍රතිඵල මුක්ති විඳින්නේ? මේ අතරම වෙනම සියදි විනාශාගෙන ඉහළ ගිහිල්ලාද? අපරාධ ඉහළ ගිහිල්ලාද? ළමා අපචාර ඉහළ ගිහිල්ලාද? අපයෝජන වැඩි වෙලාද? මේ පොදු වාසයේ ප්‍රශ්නද මේවා? දෙවැනි කාරණාව ආර්ථික සහයෝගිතාවය. කොහොමද එක පවුලක් තමන්ගේ මේ පවුල් සංස්ථාව පවත්වාගෙන යන්න උදව් කරන්නේ? ආර්ථික කටයුතු, ශ්‍රම විභජනය කොහොමද සිද්ධ කරේ? වයස අනුව සිද්ධ කරාද? ලිංග ભેදය අනුව වෙනස් වුණාද? ලිංගිකත්වය අනුව ශ්‍රම විභජනයේ ස්වභාවය වෙනස් වුණාද? අපි ගත්තොත් මේ ඉස්සර කාන්තාවන්ට කුඹුරට බහින්න පුළුවන් කොයි අවස්ථාවේදීද? ගොයන් කපන්න පුළුවන්, පා ගන්න එන්න බෑ. එහෙනම් ශ්‍රම විභජනයේ අවස්ථාවක් තිබුණා. දැන් අද වෙනකොට ඒවා වෙනස් වෙලාද? එතකොට කුලය අනුව ශ්‍රමය කොහොමද ක්‍රියාත්මක වුනේ? ලිංග ભેදය අනුව කොහොමද ශ්‍රමය ක්‍රියාත්මක වුනේ? මේ සමාජානියෝජන ක්‍රියාවලිය ඇතුලේ කොහොමද මේක කියලා දුන්නේ? දැන් ඔබ දන්නවා අර මාග්‍රට් මීඩ් අධ්‍යයනය කරපු චම්බුලි ගෝත්‍රය ස්ත්‍රී පුරුෂ කාර්යභාරයන් වෙනස් විදිහට තමයි සමාජානියෝජනය කරන්නේ. කෙසේ හෝ මේ ආර්ථික කටයුතු කියන එක, මේ ආර්ථික සහයෝගිතාවය කියන එක පවුලේ තිබුණා. අද මොකද වෙලා තියෙන්නේ? ඒකේ ස්වභාවය කෙසේද? අදත් තියෙන ආර්ථික සහයෝගිතාවය කොහොමද කරන්නේ? ස්ත්‍රියගේ කාර්යභාරය වෙනස් වෙලා අධ්‍යාපනය, සෞඛ්‍ය දියුණුව නිසා මේ එකිනෙකාගේ සමාජිකයන්ගේ තත්ත්වය සහ කාර්ය කොටස වෙනස් වෙලා ඒක ආර්ථික සහයෝගිතාවයට කොච්චර බලපාලාද? ඒ වගේම සමාජානියෝජනය මේ දරුවා සමාජ සත්වයක් කරන්න පවුලේ කාර්යභාරය කුමක්ද? ඒව බලාගන්නේ කවුද? එයාට කන්න බොන්න දෙන්නේ කවුද?
සමාජානුයෝජනය හැඩගස්වන්නේ කොහොමද? ඒක ඉස්සර අම්මයි තාත්තා එකතු වෙලා කරා. ආච්චිසියා උදව් කරා. පවුලේ අනිකුත් කුසඹුරුවන් උදව් කරා. අද පවුලේ කුසඹුරුවෝ ඉන්නවද? එක ළමයායිද? චීනයේ බැලුවම one child policy. එක දරුවා එක පවුලට හදන්න පුළුවන්. ඒතර සමාජානුයෝජනයේ කෘත්‍ය කවුද කරන්නේ? අම්මයි තාත්තයි. දැන් ඒකට වෙනම ආයතන ඇවිල්ලා තියෙනවා. දිවාසුරේකුම් මධ්‍යස්ථාන. එහෙනම් පෞල් සංස්ථාවේ වෙනස් වීම මේ කාර්යභාරය වෙනස් වීම ඔබ තේරුම් ගන්න ඕනේ. ලිංගික කටයුතු ලිංගික සහ ප්‍රජනන කෘත්‍ය. ඉස්සර පෞල කියන එක එකතු වුණේම විවාහය මකින්. දරුවෝ හදන්න. ඒ නිසාමයි මේක මර්ඩොක් කියන්නේ. ලිංගික කටයුතු සහ ප්‍රජනනය කියන එක පෞලේ කෘත්‍යයක්. අද කසාද බඳිනකොට සියලු දේවල් එකතු කරලා ඉවර වෙලා තමයි ප්‍රජනනය ගැන කල්පනා කරන්නේ. මේක ප්‍රධාන කාර්යයක්ද? එම නැත්නම් ඒක අතුරු කාර්යයක්ද? සමලිංගික විවාහ කියලා අලුත් ප්‍රවණතාවයක් ඇවිල්ලා තියෙන. ප්‍රජනනය තියනවද උතන? එතකොට තව අලුත් විවාහ ක්‍රමත් එක්කලා මේ පොදු ආශය තියනවද? ආර්ථික සහයෝගිතාවේ තියනවද? එහෙනම් මේ පෞල් සංස්ථාවේ තියෙන ප්‍රධාන කෘත්‍යයන් වෙනස් වීමට ලක් වෙලා තියෙන ආකාරය ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඥාතිත්වය කොච්චර වෙනස් වෙලාද? ඥාතීන් වෙනුවට මිත්‍රයන් කොච්චර වැදගත් වෙලාද? ඉස්සර ඥාතීන් තමයි දේපොළ උරුම කරලා දුන්නේ. ඥාතීන් තමයි දේශපාලන බලය උරුම කරලා දුන්නේ. ඥාතීන් තමයි පුද්ගලයාට කසාද බඳින්න අය හොයලා දුන්නේ. ඥාතීන් තමයි පුද්ගලයා සමාජානුයෝජනය කරේ. අද ඥාතිත්වයට මෙබඳු බලයක් තිබෙනවද? ඉඩම් පවර්ලා දෙන්නේ ඥාතීන්ද? නැත්නම් මේ සමාජිකයම ඉඩකඩම් හොයා ගන්නවද? අපි දකිනවා දීඝ විවාහ වෙනුවට මේ නව්‍ය වාසික විවාහ තමයි තියෙන්නේ. ඒ කියන්නේ දීඝ විවාහයේදී කාන්තාව අනිවාර්යයෙන්ම විවාහයට පස්සේ පුරුෂයාගේ ගෙදර පදිංචියට යනවා. දැන් නව ප්‍රවණතාවයේ තියෙන්නේ මේ ස්ත්‍රිය සහ පුරුෂයා එකතු වෙලා අලුත් ගයක් හදාගෙන පදිංචියට යනවා. ඒක වෙනස් වෙලා දැන්. එහෙනම් ඥාතීන්ද රැකියාවන් ලබා දෙන්න. ඥාතීන්ද විවාහයට සුදුසු සහකරුවෝ හොයලා දෙන්න. නෑ. මේවා සියල්ල වෙනස් වෙලා තිබෙනවා. එහෙනම් සමාජ වෙනස් වීම හමුවේ පෞල විවාහ ඥාතිත්වය කියන සංස්ථාවට කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ? පෞල් සංස්ථාවේ වෙනස්කම කුමක්ද කියන එක ප්‍රායෝගික තොරතුරු ඔබ විසින් ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි න්‍යායාත්මක විග්‍රහයත් එක්ක. සමාජ විද්‍යාඥයෝ ඉදිරිපත් කරපු සංකල්ප එක්ක. නිර්වචන එක්ක. මේකට විද්‍යාත්මක භාවය ආරෝපණය කරන්න ඕනේ. එකතු කරන්න ඕනේ. එකතු කරපුවාම තමයි මේ පෞල විවාහ ඥාතිත්වයේ වෙනස් වීම ගැන ඔබ සමාජ විද්‍යාත්මක අර්ථකථනයක යෙදුණයි කියලා හිතෙන්නේ. ඒ නිසා අපි දන්න ගොඩක් දේවල් තියෙනවා සමාජය ඇතුලේ. ඒවා සමාජ විද්‍යාවේ න්‍යායට සහ මූලික සංකල්පات එක්ක එකතු කරගෙන කරනු ලබන සාකච්ඡාවක් කරලා මේ විවාහ සංස්ථාවේ මේ පෞල් සංස්ථාවේ මේ ඥාතිත්වය ඇති වෙලා තිබෙන වෙනස්කම් එකතුවෙන් මහා පෞල් සංස්ථාව කියන එක කුමක් වෙලාද? ඒතර මේ පෞල් සංස්ථාවේ ඇතිවන වෙනස්කම් කොහොමද නැවත ආර්ථික සංස්ථාවට බලපාන්නේ? ඒක කොහොමද දේශපාලන සංස්ථාවට බලපාන්නේ? පෞල් සංස්ථාව කඩා වැටුණොත් නීතියට මොකද වෙන්නේ? ආගමට මොකද වෙන්නේ? මේ ආදි වශයෙන් මේ එකිනෙක සංස්ථා අතර තිබෙන කාර්යභාරය දැන් ඔබ දැක්ක එකිනෙක සංස්ථාවලට සුවිශේෂී කාර්යභාරයන් තියෙනවා. ඒ වාක්‍යෙම එකිනෙක සංස්ථා අතර අන්තර් යැපීම් තියෙනවා. එහෙනම් මේ සමාජයේ පවත්වාගෙන යන්න මේ අන්තර් යැපීම් සහ අන්තර් සබඳතා කියන කාරණා දෙකම ඕන වෙනවා. මේ කාරණා සියල්ල සිද්ධ වෙන්නේ සමාජ සංස්ථා ඇසුරින්. මෙන්න මේක තමයි ඔබ විසින් තේරුම් ගත යුතු වෙන්නේ. එහෙමනම් දැන් ඔබට මේ පාඩම ඉගෙනුම් ඵලයට දැන් ඔබ ළඟා වෙලා ඇති. දැන් මේ ටික මේ දේශනය ඇහුවම ඔයගලන්ට පුළුවන් තේරුම් ගන්න සමාජ සංස්ථාවක් කොයි තරම් දුරට වැදගත්ද පුද්ගල අන්තර් සබඳතාවල. කොච්චර දායකත්වයක් සමාජයේ මනා පැවැත්මට හෝ විසංවිධානයට සමාජ සංස්ථාවන්ගෙන් සිද්ධ කරනවාද? ඒ හරහා සමාජ සංස්ථාවන් වල කෘත්‍යාත්මක දායකත්වය ඔබට විග්‍රහ කර බලන්න